වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. අද අමාවැස්සට වැඩම කරන්නේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබේ ජීවිතයට ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ දියුණු කරගන්න උපකාර වෙන භාවනා ක්‍රම 10ක් පිළිබඳව ගිරිමානන්ද ස්වාමින් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අද ඔබ ශ්‍රවණය කරන්න. පිංගුතුනි, අද අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ බොහෝ වෙලාවට අපිට මේ රටේ යම් අසනීපයක් වුණාම, ලෙඩක් වුණාම පිරිත් කියවනකොට සමහර වෙලාවට ගිරිමානන්ද සූත්‍රය කියනවා. එහෙම නැත්නම් බොජ්ජංග පිරිත කියනවා. අපි පිරිතක් හැටියට යම් ආශිර්වාදයක් මේ සූත්‍ර දේශනාවෙන් අපේක්ෂා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේදා මේ දේශනාව කරේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ, බොහෝම අසනීප වෙලා අසාධ්‍ය වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව උගන්වනවා. ආනන්දේ ගිරිමානන්ද භික්ෂුවට ගිහින් මේ දස සංඥා ගැන කියලා දෙන්න. එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥා ගැන කියලා දුන්නට පස්සේ ගිරිමානන්ද භික්ෂුවගේ අර අසනීපය, ඒ රෝග තත්ත්වය, ඒ කායික වේදනාව එහෙම යටපත් වෙලා සුවපත් භාවයට පත් වුණා. නමුත් ඔබට අහන්න ලැබෙනවා, ඔබ අහලා ඇති බොජ්ජංග සූත්‍ර ගැන. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ මහා කස්සපත් තේර බොජ්ජංගේ දේශනා කරා. මුගලන් හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවේ බොජ්ජංග දේශනාව කරා. මොග්ගල්ලානත් තේර බොජ්ජංගේ කියලා. එතකොට ඇයි එහෙනම් මුගලන් හාමුදුරුවන්ට ගිරිමානන්ද ස්වාමින් වහන්සේට දේශනා කරපු දස සංඥා දේශනා නොකරේ? ඇයි මුගලන් හාමුදුරුවන්ට බොජ්ජංග ගැන දේශනා කරේ? පින්වතුනි, බොහෝ ස්වාමින් වහන්සේලා අතර නිවන් අවබෝධයේ පිණිස ඒ ස්වාමින් වහන්සේලා දියුණු කරන ගුණධර්මයන් තියෙනවා. අන්නේ ගුණධර්මයන් තුළ ඒ හිත දියුණු කරගත්ත කෙනෙකුට තමන් දියුණු කරන ලද ආධ්‍යාත්මික ගුණධර්ම සිහිපත් කිරීම තුළ, සිහි කරවීම තුළ, ඒ තුළ හිත පිහිටවා ගැනීම තුළ හිතේ ඇතිවෙන ප්‍රබෝධයේ ප්‍රසාදයත් එක්කම කායික රෝග සුවපත් භාවයට පත්වෙනවා. එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දස සංඥාවල් ගැන ඉගැන්නුවේ ගිරිමානන්ද භික්ෂුව මේ දස සංඥාවල් දියුණු කරලා හිටපු නිසයි. අන්නේ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ තියෙන දස සංඥාවල් බුදුරජාණන් වහන්සේදා ඒ ගිලන් වෙච්ච ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරත් මේ දස සංඥාවල් ඉගෙන ගැනීම තුළ, භාවනා වශයෙන් දියුණු කර ගැනීම තුළ අපට නිවන් අවබෝධය දක්වාම උපකාර වෙන ඊටමත් ගැඹුරු භාවනා ක්‍රම 10ක් දියුණු කරන ආකාරයේ මේ දේශනාව ඇතුළත් වෙලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම අනාථ පිණ්ඩික සිටුතුමා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරපු මේ ආරාමේ වැඩ සිටිනකොට ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේ බොහෝම අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. දුක්ඛිතෝ බාල්හ කිලානෝ කියලා සඳහන් වෙනවා. බොහෝම දුක්ඛිත විදිහට ගිලන් වෙලා තමන්ගේ අසනීප එන්නම වැඩි වෙලා
බොහෝම අසාධ්‍ය මට්ටමක් ඇති වුණා. එදා ආනන්ද හාමුදුරුවෝ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය ගැන දැනගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳමින් බුදුරජාණන් වහන්සේට සිහිපත් කෙරෙව්වා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ආබාධ මට්ටමට පත්වෙලා රෝගාතුර වෙලා. බොහෝම දුකසේ ගිලන් වෙලා වැඩ සිටිනවා. අන්නේ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය එහෙමනං ඔබ මේ දස සංඥාවල් හොඳට අහගන්න කීවා. ධාරණය කරගන්න. ඇයි ආනන්ද හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කටපාඩමින් දරාගත් ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය ඔබ මේ දස සංඥා හොඳට ඉගෙන ගන්න දරාගන්න ධාරණය කරගන්න. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දස සංඥා ඔබට කියල දුන්න කියලා ඒ දස සංඥාවල් සිහිපත් කරවන්න. එතකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ මේ අසනීපේ රෝගය සුවපත් භාවයට පත්වේවි. අන්න බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා විශේෂිත ඥානයක්. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නුවණින් බලලා තමයි කෙනෙකුට අදාළ වෙන කෙනෙකුට උපකාර වෙන ධර්ම කොට්ඨාසය හරියට ඉලක්කයට දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය ඒ රෝගතත්වය ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වඩන භාවනාත් උන්වහන්සේ හිත පුරුදු කරපු ආකාරය මේ සියල්ල බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට උගන්නනු ආනන්දය මෙන්න මේ දස සංඥාවල් හොඳට අහල පුරුදු කරගන්න. මොනවද මේ දස සංඥා? අනිච්ච සංඥා. සංඥා කියන්නේ දැකීම. ඇහෙන් අපි රූප දකින. කනෙන් ශබ්ද. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න. දිවෙන් රස දැනගන්න. කයෙන් පහස මනසින් අරමුණ. එතකොට අපි මේ දැනගන්න දේවල් මේ සංඥාව තේරුම් ගන්න වටහා ගන්න දේවල් මෙන්න මේ විදිහට බලන්න පුරුදු වෙන්න කියනවා. අනිච්ච සංඥා අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙන්න. අනත්ත් සංඥා අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න කියනවා. අසුභ සංඥා අසුභ විදිහට බලන්න පුරුදු වෙන්න. ආදීනව සංඥා මේ ශරීරයේ තියෙන මේ රෝග පීඩා මේවා ආදීනව විමසමින් ආදීනව සංඥාව බලන්න කියනවා. පහන සංඥා කාම විතර්ක ව්‍යාපාද විහිංසා කියන විතර්ක ප්‍රහාණය කරමින් හොඳට පහන සංඥා වඩන්න පුරුදු වෙන්න කියනවා. ඊළඟට විරාග සංඥා නිරෝධ සංඥා විරාගයේ නිරෝධය අරමුණු කරමින් නිවන හිත පිහිටවන්න කියනවා. සබ්බ ලෝකයේ අනබිරත සංඥා සියලු ලෝකයන් කෙරෙහි නොඇලීමෙන් වාසය කරන සංඥාවක් වඩන්න කියනවා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා හොඳට සිහි කරන්න කියන ආනාපාන සති භාවනාව. මෙන්න මේ භාවනා ක්‍රම 10ක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහින් කියල දෙන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්න. අනිච්ච සංඥාව අනාත්ම සංඥාව අසුභ සංඥාව ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකයේ අනබිරත සංඥා සබ්බ සංකාරයසු අනිච්ච සංඥා ආනාපාන සති. දැන් අපි බලමු මේ භාවනා අතරින් එකින් එක බුදුරජාණන් වහන්සේදා කොහොමද මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය අනිච්ච සංඥා වඩන්න මෙන්න මේ විදිහයික්ව යම් කිසි භික්ෂුවක් එක්කෝ විවේක සැනකට එක්කො ගහක් මුලට සුඤ්ඤාගාරයකට කියන්නේ භාවනාවට කරදරයක් නැති විවේක තැනකට යනව භාවනා කරන්න. ගිහිල්ල මෙන්න මේ විදිහට සිහිකර. රූපං අනිච්චා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා මේ ශරීරයේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි. සංඥා අනිච්චා සංඥාව ඒ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම අනිත්‍යයි. සංඛාරා අනිච්චා සංස්කාර අනිත්‍යයි. විඤ්ඤාණං අනිත්‍ය. එතකොට බලන්න කියන කරුණු පහක් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය
අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි භාවනාව ගන්න. පංච උපාදානස්කන්ධය මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට අවබෝධ කරන්න කියලා අපිට පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගැන විස්තර කරනකොට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, මේ විදිහට මේ සමස්ත දුක්ඛ බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන ගිහිල්ලා මේ සමස්ත දුකම කරුණු පහකට හකුලෝනවා. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක කියලා කිව්වොත් සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවලා ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අපි කෙටියෙන් තේරුම් ගනිමු මොකක්ද මේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය, මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයකින් යුක්ත ශරීරය රූපේ හැටියට දකින්නට ඕන. මේ රූපයේ යථා ස්වභාවය විමසනවා. මේක අනිත්‍යයි, මේක වෙනස් වෙලා යනවා. හැම මොහොතකම මේක වෙනස් භාවයකට පත්වෙනවා. මේ ශරීරයේ යථා ස්වභාවය විමසන කෙනා විමසන්නේ කොහොමද? මේක හටගත්තේ හේතුවක් නිසා. ආහාර සමුදය, රූප සමුදය. ආහාරයෙන් හටගන්න රූපය, ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඒ ආහාර නිරුද්ධ වීම තුළ රූපය නිරුද්ධ වෙලා යනවා. ඔබ හොඳට හිතන්න. ඔබ කනබොන ආහාරපාන දවස් කීපයක් කන්න බොන්න නැති වුණොත් මොකක් වෙයිද? මේ ශරීරය බලාගෙනින් නැද්දී දුර්වර්ණ වෙලා කෙට්ටු වෙලා සමහර වෙලාවට ආහාර ඕජාව නැතිවීම තුළ මරණයට පවා පත්වෙන්න පුළුවන්. මරණයට පත් වුණාට පස්සේ වේගෙන් සිද්ධ වෙන්නේ කුණු වෙලා පොළොවට පස් වෙලා යනදේ. එතකොට මේ රූපයේ පැවැත්මට උපකාර වෙන්නේ ආහාර. එතකොට යම් කිසි හේතුවක් නිසා හටගන්න රූපය ඒ හේතුව නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ රූපය තුළ තියෙන්නේ, මේ ශරීරයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප කලාප ගණන් කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් රූප කලාපොලින් සකස් වෙච්ච මේ ශරීරයක්. ඒ රූප කලාපොල ස්වභාවය තමයි චිත්තක්ෂණ 17න් 17ට වේගෙන් අනිත්‍ය වෙවී යන රූප කලාප ගොඩක්. ඒ නිසා මේ රූප කලාපයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට නුවණින් විමසලා අවබෝධ කරගන්න කෙනා අන්න නිතර විමසා බලනවා. මගේ මේ ශරීරය අනිත්‍ය දෙයක්, මේක වෙනස් වෙලා යන දෙයක්. ඊළඟට බලනවා විඳීම ගැන, වේදනාව. ඇහි ස්පර්ශයෙන් ඇතිවෙනවා සැප දුක් උපේක්ෂා විඳී. කනේ ස්පර්ශය නිසා ඇතිවෙනවා සැප දුක් උපේක්ෂා විඳී. නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙනවා සැප දුක් උපේක්ෂා විඳී. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙනවා සැප දුක් උපේක්ෂා විඳී. කයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇතිවෙනවා. මනසේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇතිවෙනවා. විඳීමට හේතුව මේ ආයතන හයේ ඇතිවන ස්පර්ශයක් නිසයි විඳීමක් ඇතිවෙන. ඒ විඳීම ස්පර්ශයේ වෙනස් වෙන සැනින් විඳීම වෙනස් භාවයට පත්වෙනවා. ඒ නිසා වේදනාව කියන්නේ රූපයටත් වඩා වේගෙන් අනිත්‍ය වී යන විඳීමක්. ඒ නිසා මේ විඳීමේ ඇත්ත ස්වභාවය ඔබ හොඳට නුවණින් කල්පනා කරන්නට ඕනේ. ස්පර්ශයෙන් හටගෙන මේ ස්පර්ශයෙන් නැතිවීමෙන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා විඳීම. විඳීම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ විඳීම දිහා බලන්න කියන්නේ හරියට වැස්ස වෙලාවට වැහි බින්දු වැටෙනවා. ඒ වැහි බින්දු වැටෙනකොට පොළොවේ හටගන්නවා හරියට වතුර වැටෙනකොට යම් බුබුලු මතුවෙනවා. හැබැයි මේ බුබුල වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඊළඟ වැහි බින්දුව වැටෙනවත් එක්කම මේ හටගන්න මේ දිය බුබුලු ඒ සැනින් නැති වෙලා යනවා. අන්න ඒ වගේ වැස්ස වෙලාවක වතුරේ ඇතිවෙන ඒ දිය බුබුලක් දිහා බලනවා වගේ මේ විඳීමේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න කියනවා. ඊළඟට සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හඳුනගන්නේ මොනවද? ඇහෙන් අපි හඳුනගන්නවා රූප, කනින් හඳුනගන්නවා ශබ්ද, නාසයෙන් හඳුනගන්නවා ගඳ සුවඳ, දිවෙන් හඳුනාගන්නවා රස, කයින් හඳුනගන්නවා පහස, මනසින් හඳුනගන්නවා අරමුණ. හැබැයි මේ ආයතන හයෙන්ම මේ හඳුනාගන්න දේවල් හඳුනගන්නේ ස්පර්ශයක් නිසයි. මේ ස්පර්ශය වෙනස් වෙනකොට වේගෙන්
මේ හඳුනා ගැනීමත් වෙනස් භාවයට අනිත්‍ය භාවයට පත්වෙනවා. ඒ නිසා ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා කියලා හොඳට නුවණින් විමසමින් බලන්න කියනවා. ඊළඟට සංඛාර කියන්නේ චේතනාව. ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙන රූප සංචේතනා. කනට ඇහෙන ශබ්දය ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ කරන. දිවට දැනෙන රස ගැන චේතනා පහළ කරන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. මනසින් මේවා හිත චේතනා පහලකුණ අපි හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාව තියෙන සංස්කාර. ස්පර්ශයෙන් හටගන්න සංඛාර ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලායන. එහෙමනම් රූපය හටගන්නේ කනබොන ආහාර නිසා හටගන්න රූපයේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලායන. ස්පර්ශයෙන් හටගන්නවා විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි. වේදනා සංඥා සංඛාර කියන තුනම ස්පර්ශය නිසා ඇති වෙලා ඒ ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලායන. ඊළඟට විඤ්ඥානය කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියන හතරෙම බැසගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ විඤ්ඥානයට හේතුව හැටියට පෙන්නුවේ නාමරූප. විඤ්ඥානය හටගන්න ස්පර්ශයත් එක්ක බදන් අපි ස්පර්ශය කියල කතා කරන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්ශය කියෙන එහෙමනම් විඤ්ඥාන එතන තියෙනවා ස්පර්ශය. ඒ නිසා විඤ්ඥානය කියන්නේ රූපය තුළ වේදනා සංඥා සංඛාරකින හතර තුළම බැසගත්ත. ඒ හතරෙන්ම ක්‍රියාකාරීත්වයට උපකාර වෙන දෙයක් විඤ්ඥාන. ඒ නිසා බීජ සූට්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්න්නනා රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර තනිව පවතින විඤ්ඥානයක් ගැනහු. තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැනහු. තනිව පවතින විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නෑ කියලා. එහෙමනං විඤ්ඥානය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාරත් එක්කම පවතින රූප වේදනා සංඥා සංඛාර එක්ක බැඳී පවතින ඒ තුළ බැසගත්ත දෙයක් තමයි විඤ්ඥානය කිය. හැබැයි මේ නාමරූප ධර්මයන් වෙනස් වෙනකොට විඤ්ඥානය වෙනස් වෙලා යන. විඤ්ඥානයක් පවතින්නේ කොයි තරං වේගෙන් විඤ්ඥානය වෙනස් වෙනවාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේක අපිට ඇහිපිය හෙලන මොහොතක්ද මේක අසුරු සැනක් කෙලෙන මොහොතත් එහෙම බෙදල බලන් පුළුවන්කමක් නෑ චිත්තක්ෂණින් චිත්තක්ෂණයට. ඉතාවේගෙන් මේ විඤ්ඥාන වෙනස් භාවයට පත්වෙනවා. හැබැයි රූපයක් වෙනස් වෙන චිත්තක්ෂණ 17කට සැරය. ඒ නිසා පින්වතුනි මේ රූපේ මේ විඳීමේ සංඥා සංඛාර විඤ්ඥාන කෙන පංච උපාදානස්කන්දය ඉතාවේගෙන් වෙනස්වෙවි වෙනස්වෙවි යන ක්‍රියාවලියක් තියෙන්. මෙන්න මේ අවබෝධ කර ගැනීම තමයි දුක අවබෝධ කරගත්ත කියන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේදා ආනන්ද හාමුදුරුවන්ට ඉගන්නපු පළවෙනිම භාවනාව තමයි ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහින් කියල දෙන්න කිව්වා. මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්දය. අනිත්‍යයි කියලා අනිත්‍ය වසයෙන් බලන හැටි උගන්නන්න කිව. අන්න පළවෙනි සංඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට උගන්නනවා ආනන්දයේ ගිරිමානන්ද භික්ෂුවට ඔය විතරක් නෙමෙයි. අනාත්ම සංඥාවත් කියල දෙන්න කිව. අනාත්ම වසයෙන් බලන හැටි. අනාත්මයි කියන්නේ තමාගේ වසගේ පවත්වන්න බැහැ කියන අවබෝධයෙන් නුවනින් අපි බලනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඥානකින් මේ පංචුපාදානස්කන්දය ගැන විතරක් නෙමෙයි. ඇසකන නාසේ දිවකය මනස කියන ආයතන හය මුල්ලෙලා හටගන්න මේ ක්‍රියාවලියම ස්වභාවේ තමයි යමක් අනිත්‍යනං ඒක දුකක්. යමක් අනිත්‍යනන් දුකනං ඒක තියෙනවා ඊළඟ දේ තමයි තමාගේ වසගේ පවත්වන්න බෑ. දැන් අපේ හිතේ ස්වභාවේ තමයි මේක මගේ මේක මට ඕන විදිහට තියෙන්න ඕන මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් හැඟීමක් ඇති වෙනවා සක්කාය දිට්ඨිය තියෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපිට බලන්න ක්‍රමයක් උගන්වනවා. දැන් මේ ලෝකේ හැම සත්වයාම අවිද්‍යාව සහගතව ඉන්න තාක්කල් අනිත්‍ය දේ දකින්නේ නිට්ටය විදිහට. අවිද්‍යාව සහගත හිතේ ස්වභාවය දුක් දේ පේන්නේ සැපක් හැටියට. ඊළඟට අසුබ දේ සුබ හැටියට දකින්නේ. අනාත්ම දේ තුල තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් රැවටීමෙන් දකින්න. අන්නේ රැවටීම නැති කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම හැටියට බලන්න කියලා අනාත්ම සංඥාවක් උගන්වන්නේ භාවනාවක් හැටියට. බුදුරජාණන් වහන්සේ අර විදිහටම
ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙන ආනන්ද යම් කිසි භික්ෂුවක් විවේක තැනකට එක්කෝ ගස් සෙවනකට ශුන්‍යාගාරයකට භාවනා කරන්න සුදුසු තැනකට ගිහිල්ලා මෙන්න මේ විදිහට වඩනවා. චක්කුම් අනත්තා රූපා අනත්තා මේ ඇහැත් අනාත්මයි ඇහැට පේන රූපයක් අනාත්මයි. සෝතං අනත්තා කනත් අනාත්මයි සද්ධානත් කනට ඇහෙන ශබ්දයක් අනාත්ම. ගානං අනත්තා නාසය කියන්නේ අනාත්ම දෙයක්. ගන්ධා අනත්තා නාසයට දැනෙන ගඳ සුවඳ ඒකත් අනාත්මයි. ජීවහා අනත්තා දිව කියන්නේ අනාත්ම දෙයක්. රස අනත්තා දිවට දැනෙන රසත් අනාත්මයි. කායෝ අනත්තා මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරේ අනාත්මයි. පොට්ටබ්බා අනත්තා කයට දැනෙන පහසත් අනාත්මයි. මනෝ අනත්තා මනස කියන්නේ අනාත්ම දෙයක්. ධම්මා අනත් මනසට දැනෙන අරමුණු අනාත්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම සංඥා භාවනාවේදී උගන්වන්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආධ්‍යාත්මික ආයතන හයත් ඒවට ගෝචර වෙන අරමුණුවලට කියනවා බාහිර ආයතන. ඇහැට පේන්නේ රූප, කනට ඇහෙන්නේ ශබ්ද, නාසයට දැනෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ පහස, මනසට දැනෙන්නේ අරමුණු. එතකොට මේ ආයතන හයට ගෝචර වෙන බාහිර අරමුණුවලට කියනවා බාහිර ආයතන. අභ්‍යන්තර ආයතන කියලා කියන්නේ මේ ශරීරයේ තුල තියෙන ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය. එතකොට මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් අනාත්මයි කියලා මේවා එකක්වත් තමන්ගේ වසඟේ පවත්වන්න බැහැ කියලා හොඳට නුවණින් විමස බලන්න කියනවා. දැන් ඔබ හිතන්න ඔබේ ඇහැ ගැන. ඔබේ ඇස ඔබට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් නම් ඔබේ ඇහැ තුල ආත්මයක් තියෙනවා නම් කවදාවත් ඔබේ ඇස ලෙඩ වෙන්නේ නැහැ. කවදාවත් ඔබේ ඇස වයසට යන්නේ නැහැ. කවදාවත් ඔය ඇහැට ලෙඩක් හැදෙන්නේ නැහැ. කවදාවත් ඇස නැසී වෙනසී යන්නේ නැහැ. ඇයි ඔබට පුළුවන් ඔබට ඕන විදිහට පවත්වන්න. ඔබට පුළුවන් අන කරන්න මගේ ඇහැ වයසට යන්න එපා. මගේ ඇහැ ලෙඩ වෙන්න එපා. මගේ ඇහැ මේ විදිහටම තියෙන්න ඕන කියලා ඔබට අන කරලා ඔබ කැමති විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ ආත්මයක් තියෙනවා නම්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආත්මයක් නෑ අනාත්මයි. ඒ නිසායි මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයත් ඊළඟට පේන බාහිර ආයතන මේ හැම දෙයක්ම වේගෙන් වෙනස් වෙවි අනාත්ම ස්වභාවයට පත් වෙලා යන්නේ. අපි කොච්චර අඬනවද අනේ මෙහෙම වෙන්න එපා. අනේ මේ අය මට නැති වෙන්න එපා. කොච්චර ඇඬුවත් වැළපුණත් අපිට ඕන විදිහට කිසිම දෙයක් පවත්ව ගන්න බෑ. ඒකට හේතුව ඒකේ තියෙන අනාත්ම ස්වභාවය. මෙන්න මේ අනාත්ම ස්වභාවය හොඳට නුවණින් විමසලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අන්න ආනන්ද හාමුදුරුවන්ට උගන්වනවා. ආනන්දය මෙන්න මේකත් භාවනාවක් හැටියට වඩන්න කියලා ගිරිමානන්ද භික්ෂුවට ගිහින් කියලා දෙන්නේ කියලා. ඔන්න ඊළඟ භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඒ විතරක් නෙමෙයි. ගිරිමානන්ද භික්ෂුවට අසුභ වශයෙන්ුත් මේ ශරීරේ බලන හැටි කියලා දෙන්න කියන. පින්වතුනි අපේ ජීවිතේ අපිට බැලූ බැල්මට පේන්නේ මේක සුබ දෙයක් හැටියට. මේක ලස්සන කරගන්න උත්සාහ කරන්න. නොයෙක් විදිහට ඇඳලා පැළඳලා නොයෙක් විදිහ ආලේපන වර්ගවලින් මේක ලස්සනට තියාගන්න සුවඳ ගහන විදිහට තියාගන්න උත්සාහ කරනවා. හැබැයි මේ ශරීරයේ ස්වභාවය තමයි මොන්න තරම් අපි පිරිසිදු කරලා තියාගන්න හැදුවත් වේගෙන් ජරාවට පත් වෙනවා. වේගෙන් පිළිකුල් භාවයට පත් වෙනවා. වේගෙන් දුගඳ හමනවා. මේ නවදුරකින් අසූචි වැగిරිලා යන මේ ශරීරයේ ඇත්තම ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට බලන්න කියන්නේ. කොහොමද බලන්නේ? භික්ෂුවක් විවේක තැනකට ගිහින් භාවනා කරන්න සුදුසු තැනකට ගිහිල්ලා මේ විදිහට සිහි කරනවා. උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තමන්ගේ පාදයෙන් උඩ කෙස් රොදෙන් පහළ මේ හිස්මුදුන ඉඳම් පාදාන්තයේ දක්වා මේ ශරීරයේ සකස් වෙලා තියෙන නොයෙක් කොටස් තියෙනවා. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. මෙන්න මේ කොටස් 32 පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. මේ ටික තමයි පිළිකුල් හැටියට බලන්නේ. දැන් ධාතු මනසිකාර කියලා භාවනාවක් වඩනවා බුදුරජාණන් වහන්සේ. එතකොට තේජෝ වායෝ කියන සතර මහා ධාතුම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම අරගෙන ඒවැ ධාතු ස්වභාවය බලන්නයි උගන්වන්නේ.
නමුත් අසුභ භාවනා වඩන කෙනා තේජෝ වායෝ කියන ඒ ධාතු දෙක අතාරින් පඨවි ආපෝ කියන මේ කොටස් දෙක විතරක් අරගෙන පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. කේස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව මේ විදිහට මේ ශරීරයේ තියෙන කිලෝමකම්, පිහකම්, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං මේ සියලු කොටස් අරගෙන මේවා පිළිකුල් හැටියට බලනවා. මේක කුණු වෙලා යන දෙයක්, දුගද හමන දෙයක්, පිළිකුල් දෙයක් කියලා හොඳට යථා ස්වභාවය බලනවා. ඊළඟට දිය වෙලා යන දේවල් තියෙනවා. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, මුට්‍රා මේ ශරීරයේ තියෙන මේ වැගිරිලා යන, දිය වෙලා යන ආපෝ ධාතු කොටස් අරගෙන හොඳට විමස බලනවා මේවා ඇත්තම ස්වභාවය මොකක්? මේක කුණු වෙලා යන දෙයක් නේද? වැගිරිලා යන දෙයක් නේද? ඊටා පිළිකුල් ස්වභාවයෙන් යුක්ත ගඳ ගහන දෙයක් නේද? ඒ විදිහට තමන්ගේ ශරීරයේ හැදිලා තියෙන මේ දෙතිස් කුණුප කොටස් වල යථා ස්වභාවය හොඳට විමස බලනකොට අන්න තමන්ට මේ ශරීරයේ ඇත්තම ස්වභාවය මේක සුබ දෙයක් නෙමෙයි. මේක අසුබ දෙයක්. මේක පිළිකුල් සහගත දෙයක්. මේක කුණු වෙලා යන ශරීරයක් කියලා අන්න තමන්ට වැටහෙන්න පටන් ගන්න. අන්න ඒ වැටහීමත් එක්ක ශරීරයේ ගැන තියෙන අර වැරදි සහගත මුලාව, ඊළඟට වැරදි සහගත දැකීම් මේ සියල්ල ටික දුරු වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මේ රාග සහිත සිතක් කෙනෙක් තුළ වර්ධනය වෙන්නේ, ඇවිස්සෙන්නේ. මේ රාගයේ තමන්ට පාලනය කරගන්න බැරි විදිහට බලවත් වෙන්නේ ශරීරයේ සුබ වශයෙන් බැලීම නිසායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනාය. මේ රාග සහිත සිත යටපත් කරගන්න නිතර අසුභේ වඩන්න, අසුභේ පුරුදු කරගන්න. අසුභ භාවනාව දියුණු කිරීම තුළ රාගේ යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ උගන්වනවා ගිරිමානන්ද භික්ෂුවට මේ දෙතිස් කුණුප කොටස් ශරීරයේ බෙදාගෙන කුණුප කොටස් හැටියට පිළිකුල් දේවල් හැටියට අසුභ වශයෙන් බලන්න පුරුදු කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඒ විතරක් නෙමෙයි, ආදීනව සංඥාවක් කියලා දෙන්න. කොහොමද ආදීනව සංඥාව වඩන්නේ? භික්ෂුවක් ගහක් මුලකට හරි භාවනා කරන්න සුදුසු තැනකට, බොහෝම නිස්කලංක තැනකට ගිහිල්ලා මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග ගැන විමසලා බලනවා. අන්න ඒකයි ආදීනවේ. බොහෝ දුක් තියෙන, බොහෝ ආදීනව තියෙන ශරීරයක් නේද මම මේ දරාගෙන ඉන්නේ. මේ ශරීරයේ කොච්චර ලෙඩ හැදෙනවද? චක්කු රෝගෝ, මේ ඇස්වල ලෙඩ හැදෙනවා. සෝත රෝගෝ, කනේ ලෙඩ රෝග හැදෙනවා. ගාන රෝගෝ, නාසයේත් ලෙඩ වෙනවා. ජීවහා රෝගෝ, මේ දිවේ කොච්චරනම් ලෙඩ හැදෙනවා. දිව කුණු වෙලා යනවා. සමහරුන්ගේ දිවේ පිළිකා එනවා. එතකොට මේ විදිහට එකින් එක විමසනවා. කාය රෝගෝ, මේ ශරීරයේ මුල් කරගෙන මේ ශරීරය තුල කොයි තරම්නම් ලෙඩ හැදෙනවද? සමහරුන්ගේ ජීවත් වෙලා ඉන්නේ නැද්දිම අතපය කොටසෙන් කොටස කප අයින් කරනවා. පොඩ්ඩක් හරි කොටසක් හරි ජීවත් කරගන්න. ඊළඟට මේ විදිහට කන්හ රෝගෝ, මුඛ රෝගෝ, මේ විදිහට මේ කනේ, ඊළඟට තමන්ගේ කටේ, මේ ශරීරයේ හැම තැනම ඇතිවෙන ලෙඩ එකින් එක විමසලා මේ තියෙන ලෙඩ ටික ගැන හිතාගෙන යනවා. මේ විදිය ලෙඩ හටගන්න ශරීරය. ඊළඟට ලෙඩ හටගන්න ඇතිවෙන හේතු බලන. පිත්ත සමුට්ඨාන ආබාධ, මේ පිත කිපීම තුළිනුත් මේ ශරීරයේ ලෙඩ හැදෙනව නේද? සෙම සමුට්ඨාන ආබාධ, සෙම කිපීමෙන්, වාත සමුට්ඨාන වාතය කිපීමෙන්, එක්ක මේ තුන් දොස්ම කිපීමෙන් ලෙඩ රෝග හැදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන ඍතු පරිණාමහබාධ, මේ ඍතු විපර්යාස තුළිනුත් ලෙඩ රෝග හැදෙනවා. විසම පරිභාජා, මේ විසම විදිහට තමන්ගේ ශරීරයේ වෙනස් වී, දැන් අපි ගත්තාම නොයෙක් ඒඩ්ස් වගේ රෝග තියෙනවා. මේවා මේ කාටවත් පෙර කර්මයක් නිසා හැදුනා කියලා නෙමෙයි. ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ ශරීරය වැරදි විදිහට පරිහරණය කිරීම තුළින් හදාගන්න ලෙඩ රෝග. ඒ නිසා එවැනි රෝගාබාධත් බුදුරජාණන් වහන්සේ දා පෙන්නනවා විසම විදිහට තමන්ගේ ශරීරයේ පරිහරණය කිරීම තුළින් හැදෙන ලෙඩ රෝග. ඊළඟට ඕපක්‍රමික ආබාධා කියලා උපක්‍රමවලින් හැදෙන ලෙඩ තියෙනවා. එවැනි උපක්‍රමික ආබාධ හැටියට සමහරලාට නොයෙක් අමනුෂ්‍ය උපද්‍රව වලින් එහෙම ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඊළඟට යම් අය කරන කියන දේවල් සමහරලාට ඔය කොඩි වින වගේ දේවල්, ඊළඟට යම් විනා වර්ග මේ වගේ අර කවලා
එවැනි දේවල් යම් අමනුෂ්‍ය බලපෑම්වලින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. අන්න ඒව ඇතුල් වෙන්නේ ඕපක්කමික යම් උපක්‍රම ඇසුරෙන් කෙනෙක්ව ලෙඩ කරන්න පුළුවන්. ඊළඟට කම්ම විපාක ජාබාධ. පෙර කරපු බලවත් අකුසල විපාක මත එන කර්ම රෝග ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට ඒ විතරක් නෙමේ සීත, උණුසුම, පිපාසයේ බඩකින් මේ හැම දෙයක්ම මුල් කරගෙන ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. මේ විදිහට අපේ ශරීරයක් ලෙඩ වෙන්න හේතු වෙන හේතු ටික එකින් එක බලාගෙන විමසගෙන යනකොට අන්න කෙනෙකුට හිතෙනවා මගේ ශරීරයට කොච්චරනම් ලෙඩ හැදෙන්න පුළුවන්. මේ ශරීරයේ මම මේ විදිහට නිරෝගී කියලා හිතුවට ලෙඩ ගොඩක් නේද? අන්න එහෙම හිතනකොට අන්න මේ කයි ඇත්ත ස්වභාවය ටික තේරෙනවා. බොහෝ වෙලාවට කෙනෙක් තුළ පිහිටනවා ආරෝග්‍ය මදේ කියලා. මම නම් ලෙඩ වෙන්නේ නැහැ. කෙනෙක් දිහා බලලා දැන් ලෙඩෙක් දිහා බැලුවත් හිතෙන්නේ එහෙමනේ. අනේ මට නම් උපන් ජාතිවත් එවැනි ලෙඩක් නම් හැදෙන්න එපා කියනවා. නමුත් මේ කෙනාට හිතෙන්නේ නැහැ ඉපදුනා නම් අනිවාර්යයෙන්ම ජරා මරණ සිද්ධ වෙනවා. ඉපදුනා නම් අනිවාර්යෙන් වයසට යනවා ලෙඩ වෙනවා කියන එක අමතක වෙනවා. මට නම් උපන් ජාතිවත් මේ වැනි ලෙඩක් හැදෙන්න එපා කියලා අපි හිතනවා ප්‍රාර්ථනා කරනවා. ඒකට හේතුව මේ ශරීරයේ ලෙඩ වෙන කයක් කියලා මේ ශරීරයේ මේ විදිහට ලෙඩ රෝග හටගන්න පුළුවන් කියන එක අපි අමතක කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා නිතර හිතන්න කියනවා ආදීනව හැටියට මේ ශරීරයට හැදෙන්න තියෙන ලෙඩ රෝග ටික අපි විමසගෙන ගියොත් ඔබ හොඳට හිතන්න. විශේෂඥ වෛද්‍යවරයෙකුටවත් අද මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග ටික හොයාගන්න බෑ. සමහර වෙලාවට එක රෝගයක්කට බේතක් හොයාගන්නකොට තව රෝග ගොඩක් මතුවෙනවා. අද අමුතුම විදිහේ රෝගවලින් මිනිස්සු ලෙඩ වෙලා ලෙඩ හොයාගන්න බැරුව බේත් නැතුව ලෝකෙ කී දෙනෙක් මැරිච්ච විදිහවත් හොයාගන්න බැරුව ලෙඩ වෙලා මැරෙනවා. එතකොට මේ ශරීරයේ තියෙන මේ ලෙඩ හටගන්න මේ ස්වභාවය ගැන රෝගවලට ගොදුරක් නේද මේ මගේ ශරීරය කියලා හොඳට විමසගෙන යනකොට අන්න ශරීරය ගැන තියෙන අවිද්‍යාව, මුලාව, රාගය, වැරදි සහගත දෘෂ්ටිය සියල්ල නැති වෙලා ආදීනව හැටියට මේ ශරීරය බලන්න පුරුදු වෙනවා. අන්න තවත් භාවනාවක් හිත දියුණු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඔය විතරක් නෙමේ ගිරිමානන්ද භික්ෂුවට පහාන සංඥා වඩන හැටිත් කියලා දෙන්නේ. පහාන සංඥාව කියන්නේ ප්‍රහාණය කරන හැටි. මොනවද ප්‍රහාණය කරන්නේ? කාම විතර්ක ඇති වෙනවා. හිතට ඇති වෙනවා රාග සහිත සිතුවිලි. එතකොට මේ රාග සහිත සිතුවිලි බුදුරජාණන් වහන්සේ වදාලා නාදිවාසේදී පජහති විනෝදේති බිහන්ති කරොත් අනභවං ගමේ. ඒවා ඉවසන්නේ නැහැ. ඒවට හිත ඇතුලේ වර්ධනය වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒවා බැහැර කරනවා, දුරු කරනවා, දුරින්ම දුරු කරලා හිතෙන් ප්‍රහාණය කරලා දාන්නට ඕන. හිතට යම් කිසි රාග සහිත සිතුවිල්ලක් ඇති වෙනවනම් යම් කිසි කෙනෙක් ඒ රාග සහිත සිතුවිල්ල අල්ලගෙන ඒ තුල අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් තමයි නූපන් රාගය උපදින්නේ, උපන් රාගය වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒ රාග සහිත සිත හිතේ වැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒ මුල් කරගෙන ඒ අරමුණු කරගෙන අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් වැඩිම තුල ඒ රාග සහිත සිතුවිල්ල බැහැර කරගන්න, දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ විදියට උපන්නා වූ කාම විතර්ක හිතේ වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් වීරියෙන් මේ කාම විතර්ක ප්‍රහාණය කරන්න උත්සාහ ගන්නවා නම් අන්න පහාන සංඥා වඩන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙමෙයි කෙනෙක්ගේ හිතේ ඇති වෙන ව්‍යාපාද විතර්ක, තරහ සහිත සිතුවිලි. යම් කිසි කෙනෙක් ගැන අසවලා මට මෙහෙම කරා, මට මේ වගේ අලාභහානි කරලා තියෙනවා, මට මේ වගේ කරදර කරලා තියෙනවා. එතකොට මේ විදිහට කෙනෙකුට තව කෙනෙක් ගැන යම් කිසි ව්‍යාපාදයක්, ද්වේෂයක්, තරහාවක් ඇති වෙනකොට ඒ සිතුවිල්ල හටගත් සැනින් හිතේ වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැතුව හිතෙන් දුරු කරන්න ඕන. නාදිවාසේත් හිත තුල වැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ. පජහති බැහැර කරනවා. විනෝදේති බිහන්ති කරොත් අනභවං ගමේ. ඒවා හිතේ වර්ධනය කරන්න නැතුව බැහැර කරලා දුරු කරලා දුරින්ම දුරු කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඊළඟට විහිංසා විතර්ක කෙනෙකුට මරන්න ඕන, කොටන්න ඕන, හිංසා කරන්න ඕන, ඉතුරු කරන්න හොඳ නැහැ. ඔය විදියට හිංසා සහිත සිතුවිලිත් මතුවෙන්න පුළුවන්. අර ද්වේෂය වැඩිදුර හිතන්න වෛරයක් වෙනවා. ඊළඟට පලිගන්න හිතෙනවා, හිංසා කරන්න හිතෙනවා. එතකොට මේ කෙනෙක්ගේ හිතේ ඇතිවෙන මේ කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක වලට ඉඩ දෙන්නේ නැතුව ඒවා හිතෙන් බැහැර කරන්න උත්සාහ කරනවා කියන්නේ අන්න ඒ කෙනා පහාන සංඥා වඩන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා
ආනන්දය. ගිරිමානන්ද භික්ෂුවට මේ පහන සංඥාව ගැනත් කියල දෙන්න කීවා හිතේ හටගන්න කාම විතර්ක ව්‍යාපාද විහිංසා විතර්ක ප්‍රහාණය කරලා නූපන් අකුසල් නූපද වෙන හිටියට වීරිය කරන්න ඕන. උපන්නාව කුසල් පැත්ත දියුණු කරගන්න ඕන. උපන් අකුසලයක් තියෙනවනං ඒවා ප්‍රහාණය කරගන්න ඕන. නූපන් කුසල් පැත්ත උපදවාගන්න වීරිය කරන්න කිය පහන සංඥා වඩන හැටි කියලදේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් සංඥාවල් දෙකක් උගන්නනවා. විරාග සංඥා නිරෝධ සංඥා. මේ දෙකම නිවන අරමුණු කරගෙන නිවනේ හිත පිහිටවන සංඥාවල් දෙකක් සමාපත්ති දෙකක්. හැබැයි ඒ විරාග සංඥාවත් නිරෝධ සංඥාවත් වඩන්න පුළුවන්කම තියෙන්නේ හොඳට හිත දියුණු කරලා. මේ පංච උපාදානස්කන්ධය ගැන විදර්ශනා වඩලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්ත කෙනෙකුට තමයි නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව විරාග සංඥා වඩන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොහොමද නිවන අරමුණු කරන හැටි පෙන්වන්නේ? යම් කිසි කෙනෙක් ආනන්දය විරාග සංඥාව ගැන උගන්වන්නේ මෙන්න මේ විදියට. ආනන්දය ගස් සෙවණකට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා කෙනෙක් සිහි කරනවා ඒතන් සාන්තං නිවන අරමුණු කරනවා. පංච උපාදානස්කන්ධය හොඳට විදර්ශනා වඩනකොට පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙන වෙලාවක් එනවා. තාවකාලිකව හිත පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා. අන්නේ මිදෙන මොහොත අරමුණු කරලා හිතනවා ඒතන් සාන්තං. මේක සාන්ත වූ තැනක්. ඒතම් ප්‍රණීතං. ඊ타මත් ප්‍රණීත වූ තැන. යදිදන් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය තැන. සබ්බූපදි පටිනිස්සග් සියලු කෙලෙස් සහිත කර්මයන් බැහැර වෙච්ච තැන. තණ්හක්කයෝ තණ්හාව නැති තැන. විරාගෝ මගේ හිත විරාගයට පත්වෙච්ච තැන නිබ්බාන. ඒ නිවනයි සාන්ත කියලා නිවනේ ස්වභාවය සිහි කරනු. ඒ කියන්නේ පින්වතුනි හොඳට හිත වඩපු කෙනෙකුට සෝවාන් මට්ටමටවත් හිත දියුණු කරගත්ත කෙනෙකුට සක්කාය දිට්ඨියෙන් මිදිච්ච කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය හොඳට විදර්ශනා වඩනකොට නිවන අරමුණු වෙනවා. ඒ නිවන අරමුණු වෙච්ච සැනින් ඒ නිවනේ හිත පිහිටෝල සමාපත්තියක් හැටියට විරාග සංඥා වඩලා පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේ නිවනේ ස්වභාවය තමයි මේ සිහි කරන්නේ ඒතන් සන්තම් මේ නිවන කියන්නේ සාන්ත වූ තැන. පංච උපාදානස්කන්ධයෙන් හිත මිදිච්චේ මොහොතේ ස්වභාවය සාන්ත වූ තැන. ඒතම් ප්‍රණීතම් මේක ප්‍රණීත වූ මොහොතක්. යදිදන් සබ්බ සංඛාර සමතෝ ඒ නිවන තුල සියලු සංස්කාරයන් කෙලෙස් සහිත කර්ම සංසිඳිච්ච තැන. සබ්බූපති පටිනිස්සග්ග උපදි කියන කෙලෙස් ඒව බැහැර වෙලා තණ්හක්කයෝ තණ්හාව ෂේ වෙලා විරාගයට පත් වෙලා ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා නිවන අරමුණු කරන්න කියනවා. ඊළඟට නිරෝධ සංඥාව කියන්නේ ඒ හා සමානවම පංච උපාදානස්කන්ධයෙන් හිත මුදවලා නිවනේ හිත පිහිටවලා ඒ විරාගේනුත් මිදිච්ච නිරෝධය අරමුණු කරන මොහොතක්. එතනදි සිහි කරන්නේ භික්ෂුවක් ඒතන් සාන්තං මේක සාන්ත වූ තැන. ඒතම් ප්‍රණීතං ඊ타මත්ම ප්‍රණීතයි නිවන කියන්නේ. යදිදන් සබ්බ සංඛාර සමතෝ සියලු කෙලෙස් සහිත කර්මයන්ගෙන් බැහැර වෙච්ච තැන. සබ්බූපදි පටිනිස්සග්ග උපදි ඒ කෙලෙසුන්ගෙන් බැහැර වෙලා සියලු සංස්කාරයන්ගේ නිදහස් වෙලා තණ්හක්කයෝ තණ්හාව ෂේ වෙච්ච තණ්හාවෙන් මිදිච්ච තැන. නිරෝධෝ ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා නිවනේ ස්වභාවය සිහි කළ සමාපත්තියක් හැටියට වඩන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවට කියල දෙන්න කියලා ඒ විරාග සංඥාව නිරෝධ සංඥාවත් වඩන හැටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඉගැන්වුවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට උගන්වනවා ආනන්දය ගිරිමානන්ද භික්ෂුවට කියල දෙන්න සබ්බ ලෝකයේ අනබිරත සංඥාවත් වඩන්න කියලා. සියලු ලෝකයන් කෙරෙහි නොවැලීමෙන් වාසය කරන්න කියන. කොහොමද සියලු ලෝකයන් කෙරෙහි නොවැලීමෙන් වාසය කරන්න. අපේ හිත දිව්‍යලෝකවලට බ්‍රහ්මලෝකවලට කාමලෝකයට කාමලෝක රූපලෝක අරූපලෝක කියන මේ සියලු ලෝකයන් කෙරෙහි ඇලීමක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කාමලෝකෙන් මිදෙනකොට යාගේ හිත රූප අරූප ලෝකවල පිහිටනවා. මේ සියලු ලෝකයන්ගේ මිදෙන්න නම් සබ්බලෝකයේ අනබිරත සංඥාව භාවනාවක් හැටියට වඩන්නට ඕන. ඒක වඩන හැටි බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය ලෝකේ යම් තැනක පවතින්න පුළුවන් නම් ඒ පවතින්න තියෙන ආකාර 11ක් තියෙනවා. අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර හීන ප්‍රනීත ගුරුසු සියුම් දුර ළඟ. ඔන්න ඔය විදිහට විතරයි පංච උපාදානස්කන්ධයක් ලෝකේ පවතින්නේ.
එක් අතීතයේ පැවතිච්ච පංචුපාදානස්කන්ධ ගැන යම් කිසි කෙනෙක් සිහිකර කර හිතේ තණ්හාව ඇති කරගන්න. අනාගතයේ පංචුපාදානස්කන්ධයක් මම මේ විදියට උපදින්න ඕන කියලා මවාගෙන ඒ කෙරෙහි තණ්හා උපද්දවන. එක්ක වර්තමානයේ මේ තියෙන පංචුපාදානස්කන්ධය ගැන ඇලීමෙන් තණ්හා උපද්දව ගන්න. එහෙම නැත්නම් හීන ස්වභාවයෙන් යුක්ත පංචුපාදානස්කන්ධ කෙරෙහි හිතේ ඇලීමක් බැඳීමක් තියෙන්න පුළුවන්. ප්‍රණීතයි කියලා අපි පිළිගත් විශ්වාස කරන දිව්‍ය බ්‍රහ්මාදී ලෝකයන්ගේ සත්‍යයන්ගේ පංචුපාදානස්කන්ධ ගැන හිත පිහිටවන්න පුළුවන්. දුර ළඟ මේ විදිහට ඇලීමක් පිහිටවන්න පුළුවන්. එක්ක ගොරෝසු ශරීර තියෙන මේ කබලින්කාර ආහාරවලින් පෝෂණය වෙන අපේ ශරීර ගැන ඇලීමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මීට වඩා හොඳයි මට සියුම් ශරීරයක් තියෙන දිව්‍ය බ්‍රහ්මාදී ශරීරයක් ලැබුණා නම් කියලා එහෙම හිත පිහිටවනවා. එතකොට මේ 11 ආකාරයේම තියෙන පංච උපාදානස්කන්ධ හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ තමා තමාගෙන් බාහිර අතීත අනාගත වර්තමාන මේ සියලුම පංච උපාදානස්කන්ධ අනිත්‍යයි දුකයි අනාත්මයි මේවා මම නොවේ මගේ නෙවේ මගේ ආත්මය නෙවේ මේ තුල තියෙන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයක් මයි කියලා පංච උපාදානස්කන්ධයේ යම් තැනක යම් විදිහකට පවතින්න පුළුවන්ද ඒ සියලු පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් බැලීම තුල අන්න ලෝකෙ කිසිම තැනක හිත පිහිටන්නේ නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥාව. අන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඉගැන්වුවා ආනන්දේ මේකත් ගිහින් ගිරිමානන්ද භික්ෂුවට කියලා දෙන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වනවා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන් අනිත්‍ය හැටියට බලන්න කිය. මොනවද මේ සියලු සංස්කාර කියන්නේ? හේතුන් නිසා හටගත්ත යමක් තියෙනවා නම් ඒ හේතු නිසා හටගත්ත හැම දෙයකම තියෙන එකම ධර්මතාවය. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති වෙනසී යාමක් පේන්න තියෙනවා. තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති ඒ පවතින ක්‍රියාවලිය තුල අනිත්‍ය වෙමින් පවතින ස්වභාවයක් තියෙනවා. එතකොට මේ හට ගැනීම නැතිවීම විනාශ වෙමින් පැවතීම කියන මේ ධර්මතාවය මේ ලෝකේ හැම හේතුන් නිසා හටගත්ත සෑම දෙයක් තුළම පවතිනවා සංකතයක ලක්ෂණ. එතකොට මේ සබ්බ සංඛාර කියන මේ හේතු නිසා හටගත් සියල් මේ ලෝකෙ ගස් කොළන් ඊළඟට ගෙවල් දොරවල් පුද්ගලයෝ මිනිස්සුયો සත්වයෝ මේ මුළු විශ්වයම හැම දෙයක් අනිත්‍යයි. මේවා හේතුන්ගෙන් හටගත්ත දේවල් මේ සියල්ල නැසී වෙනසී යනවා නේද කියලා හැම දෙයකම තියෙන ධර්මතාවය අනිත්‍ය වශයෙන් බලනවා. අන්න එහෙම බලන්න ඒ කෙනාගේ හිත මේ සියලු ලෝකයන් කෙරෙහි මිදිලා මේ හැම දෙයක්ම ලෝකෙ තියෙන සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා නේද කියලා අන්න ඒ කෙනාට අවබෝධයක් ඇති වෙනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවට භාවනා ක්‍රම හැටියට උගන්වන හැටි ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද ආනාපාන සති භාවනාවත් කියලා දෙන්න කියලා. එතකොට ওই විදිහට භාවනා ක්‍රම 10ක් ඉගැන්වුවා. ඒ භාවනා ක්‍රම 10 එදා බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත ආනන්ද හාමුදුරු ගිරිමානන්ද භික්ෂුවට ගිහිල්ලා මේ භාවනා ක්‍රම 10 ගැන කියලා දෙනවා. අනිත්‍ය වශයෙන් බලන්න අනිච්ච සංඥාව ඊළඟට අනාත්ම වශයෙන් බලන හැටි ඊළඟට විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිබිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති. එතකොට මේ භාවනා ටික ඔක්කොම කියලා දෙන්නකොට ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන මේ දස සංඥාව ගිහින් ගිරිමානන්ද භික්ෂුවට ගිහින් කියනවා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා එතකොට බොහොම ගිලන් වෙලා බොහොම අසාධ්‍ය වෙලා අසනීපෙන් ඉන්නකොට ගිහින් බුදුරජාණන් වහන්සේ ඔබට මේ දස සංඥාවල් ගැන කියලා දුන්න හොඳට අහගන්න කියලා ගිරිමානන්ද හාමුදුරු ගිලන් වෙලා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නේද මම වෙනුවෙන් කියලා බොහෝම සද්ධා ගෞරවයෙන් වැඳගෙන අහගෙන හිටියා. ආනන්ද හාමුදුරුව මේ දස සංඥාව කියලා දුන්න එකින් එක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට බලන්න පුරුදු කෙරෙව්වා. ඒ දස සංඥා ගැන හොඳට අහගෙන ඉන්නකොට හිත ඒ තුල පිහිටියා. ඒ දේශනාව අවසන් වෙනවත් එක්කම ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ අර රෝගේ සුවපත් භාවයට පත් වුණා. අර ශරීරයේ තිබ්බ වේදනාවල් එහෙම යටපත් වෙලා සුවපත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ එදා ගිරිමානන්ද ස්වාමින් වහන්සේට ඉගැන්වුවේ කියලා දුන්නේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ පුරුදු කරලා තිබ්බ
හිත දියුණු කරලා තිබ්බ භාවනා ක්‍රම 10ක් ඒ 10 සිහි කිරීම තුළ තමයි තමන්ගේ හිතේ තිබ්බර කෙලෙස් යටපත්වීම තුළ තමන් දියුණු කරපු ආධ්‍යාත්මික ගුණධර්ම වන අනිච්ච සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන ඒ තමන් දියුණු කරලා තිබ්බ භාවනාවල් සිහිපත් කර ගැනීම තුළ මම මේ වගේ භාවනා වැඩුවා නේද කියලා ආයෙමත් ආවර්ජනය කර ගැනීම තුළ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් යටපත් වීම තුළ හිත ප්‍රබෝධයට පත් වෙනකොට අර රෝගයේ සුවපත් වෙලා ගියේ. ඒ නිසා පින්වතුනි අපි අද මේ ගිරිමානන්ද සූත්‍රය ලෙඩක් අසනීපයක් වෙච්ච වෙලාවේ පිරිතක් හැටියට විතරක් භාවිතා කරන්නේ නැතුව මේ සූත්‍රයේ තුල තියෙන්නේ නිවනටම උපකාර වෙන, නිවන් අවබෝධය පිණිස උපකාර වෙන භාවනා ක්‍රම 10ක් නේද කියන හැඟීමෙන් මේ භාවනා 10 ඉගෙනගෙන ඔබේ ජීවිතය තුළ ඔබ මේ සංඥාවල් භාවනා හැටියට පුරුදු කරගත්තොත් ඔබටත් මේ ජීවිතයේම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ දස සංඥාවල් බුදුරජාණන් වහන්සේ නිවන පිණිස උපකාර වෙන භාවනා 10ක් එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඉගැන්වුවේ. මේ භාවනාවල් ඉගෙනගෙන දියුණු කරගෙන ඔබටත් මේ ජීවිතයේදීම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වියලි වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. අමාවැස්සට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. ලබන සෙනසුරාදාත් රාත්‍රී 10ට පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සුමధుර දෙසුමක් බලාපොරොත්තු වන්න. හැම දිනකම රාත්‍රී 10ට අමාවැස්සෙන් සිත දෝවනය කරගන්න. ඔබ හැමට තෙරුවන සරණයි. මම ගයාශ්‍රී ගමගේ